මේ කාලේ උන්වහන්සේගේ හස්තයට බාර කරලා අපි යාඥා කරමු උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපිට කතා කරන්න කියලා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමීනි අපි වහන්සේට සිළු ගෞරවය, මහිමය, ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. දවස ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. මේ සඳේ කාලයේ ස්වාමීනි වහන්සේ අපව එක්රැස් කරලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉදිරියේ ස්වාමීනි නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න, ඒ වගේම ස්වාමීනි වහන්සේගේ වචනය අහන දී තිබෙන කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. දැන් ස්වාමීනි අපි මේ වචනය ඔබ වහන්සේගේ හස්තයට වාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආලේපයේ බලය කෙරෙහි නිදහස් කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීනි වහන්සේම වහන්සේගේ වචනයෙන් අපිට කතා කරමින් ස්වාමීනි අපව ගොඩනගන්න, ඔබ වහන්සේගේ කැමැත්ත සලස්ම අපගේ ජීවිතේ ඉෂ්ට කරන්න කියලා අපි යාඥා කරනවා. සියලු ගෞරවය, මහිමය අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට ජීවමානව අප සමග ඉන්න නිසා ස්තුති කරනවා ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හොඳයි මම හිතනවා අපි වෙනදා හම්බෙන හැම කෙනෙක්ම අපි Zoom එක හරහා කාලයක් හම්බුණා. ඉතින් ඒ වගේ දැන් ඔබ මේ YouTube හරහා අප සමග මේ නොටෙක් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි වැඩි වෙලා ගන්න නැතුව අපි උන්වහන්සේගේ වචනයට යමු. විශේෂයෙන් මට අවශ්‍යතාවය තිබුණා කතා කරන්න මේ අවසන් කාලය ගැන. අද ගොඩාක් මිනිස්සු කතා කරනවා. ඒකේ දේවල් හොයනවා, පුදුම ඒකේ තියෙන ලකුණු හාස්කම් ගැන, ලකුණු ගැන විශේෂයෙන් බලනවා. ඉතින් ඒ වුණාට ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්න ඕනේ අපි අවසන් කාලය ගැන කතා කරනවා නම්, උන්වහන්සේගේ පැමිණීම ගැන කතා කරනවා නම්, නැත්නම් ඔසවා ගැනීම ගැන කතා කරනවා නම් අපි ඒකට ලෑස්තිද කියලා. මම ඔසවා ගැනීමට ලෑස්ති නැත්නම් මම ඒ ගැන වෙන දේවල් කරලා කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද අන්තිමට මම ඉතුරු වෙලා ඔසවා ගැනීම සිද්ධ වෙලා කිසි තේරුමක් නැහැ. රයිට්. ඉතින් ඒ නිසා අපේ හිතේ තියෙන සැක මේ ඇතුළු හැම කාරණාවක් අපි සම්පූර්ණයෙන් ඉවත් කරගන්න අවශ්‍යයි මේ කාරණාවල් සම්බන්ධව. විශේෂයෙන්ම අපි උන්වහන්සේගේ වචනයෙන් අපි ගැන කියන දේ අපි ස්ථිර කරගන්න ඕනේ, නිසක වෙන්න ඕන. ඊට පස්සේ ඔසවා ගැනීමටත් අපි ලෑස්ති වෙලා අපිට හැමදාම මේක ගැන මෙයා කර ඉන්න බෑ. අපි ඒක ගැන ලෑස්ති වෙලා උන්වහන්සේගේ වචනේ වෙන්න ඕනේ කියන දේවල් අපේ ජීවිතේ සිද්ධ කරගෙන අපි ඉස්සරහට උන්වහන්සේගේ සේවය කරන්න අවශ්‍යයි. උන්වහන්සේ වැඩක් අපිට මේ පොළොවේ බාර දීලා තියෙනවා. අන්නේ වැඩය උන්වහන්සේගේ මහා නියෝගය ක්‍රියාත්මක කරන්නේ. ඒක ගොඩක් අය ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් උන්වහන්සේගේ ඒක කාර්ය අවසන් කරන්න අවශ්‍යයි. අපි මේ පොළොවේ සූදානම් කරන්න අවශ්‍යයි. අපි අන් අයව උන්වහන්සේගේ මුදෙසා. right. ඉතින් සමහරවිට කතා කරනකොට මට තේරෙනවා සභාවවල සමහර අය මේගොල්ලන් ගොඩාක් ඔසව ගැනීම ගැන කතා කරාට මේගොල්ලන් සූදානම් නැහැ තාම ජීවිතේ. එහෙම නැත්නම් සූදානම් වෙනවා ෂුවර් නැහැ. සමහර අය හිතනවා මේ ඔසව ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්තක් විදිහට උන්වහන්සේ අන්තිමට කරන දෙයක් කියලා නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි හැම කෙනෙක්ම ඒ ඔසව ගැනීමට නැත්නම් රැක්චයකට උන්වහන්සේ වෙතට එන එක. හැම කෙනෙක් සූදානම් වෙන එක. බයිබලයේ කියනවා කිසි කෙනෙක් විනාශ වෙනවට අකමැති ස්වාමින් වහන්සේම බොහෝ කල් ඉවසනවායි කියලා. right. ඉතින් ඒ නිසා උන්වහන්සේ මෙච්චර කාල ඉවසනවා නම් ඉවසන්නේ කිසි කෙනෙක් විනාශ වෙනවට අකමැතිව. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ වචනය පැහැදිලි මේ කාරණා සම්බන්ධව. right. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේගේ වචනයෙන් බලන්න යනවා කොහොමද අපි ස්ථිර වෙන්නේ ඔසවා ගැනීමට. පළවෙනි දේ තමයි ඔබ ඔසවා ගැනීමට ස්ථිර වෙන්න ඔබගේ ගැලවීම තුල ස්ථිර වෙන්න අවශ්‍යයි. හalleluya. ඔබගේ ගැලවීම තුල ඔබ ස්ථිර වෙන්න ඕන. දෙවනුව ඔබ සදාකාල ජීවනය දැන් ඔබ ලබලා තියෙනවා කියන කාරණය සම්බන්ධව ස්ථිර වෙන්න ඕන. මේ දෙකට ස්ථිර වෙනකොට ඔබ උන්වහන්සේගේ ඔසවා ගැනීමට ස්ථිර වෙච්ච නිසකකම තියෙන කෙනෙක් වෙන්න යනවා. නැත්තම් ඔසව ගයිද නැද්ද, ඔසව ගන්න සීමාවක් තියනවද මොනවද, මේ දේවල් කල්පනා කර කර ඉන්න යනවා. සීමාවක් තියෙනවද කියලා මම දන්නෙත් නැහැ. හැබැයි උන්වහන්සේගේ වචනය අනුව ඒ අදාළ කාරණා ටික කරන අයට, සම්පූර්ණ කරන අයට, නැත්නම් ඒ ගමනේ යන අය උන්වහන්සේ ඔසව ගන්නවා කියන එක මට 100% උන්වහන්සේගේ වචනයට අනුව විශ්වාසයක් තියෙනවා. හalleluya. හොඳයි. ඒ වගේම දෙයක් තමයි මේ බයිබලයේ අපි ගත්තොත් එහෙම දේව ධර්මය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ දේව ධර්මය කියලා කියන්නේ තියොලොජි කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කාරණා සම්බන්ධ උන්වහන්සේගේ වචනේ කියලා තියෙන දේවල්. right. එතකොට
ඒකේ අනාගතයේ වෙන දේවල් ගැන කතා කරනවා. right? ඒ වගේම ඉස්සරහට කලින් වෙච්ච දේවල් ගැන කතා කරනවා. ඒ ගොඩක් තියොලොජි කියන එකේ ඇතුළත් වෙන්නේ මේ උනා වූ දේවල්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ කවුද? ගැලවීම කියන්නේ මොකක්ද? ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? සුවය කියන්නේ මොකක්ද? හාස්කම් මේ ආකාර උන්වහන්සේගේ බලයේ ක්‍රියාවල් කියන්නේ මොනවද? right? එතකොට මේ වගේ දේවල් තමයි දේව ධර්මයේ කියන එක ඇතුළත් වෙන්නේ. ඒවා දැනට සිද්ධ වෙලා තියෙන දේවල්. සුවවීම වෙලා තියෙනවා. යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්නකොට සුවය සිද්ධ වුණා. යේසුස් වහන්සේ පොළොවට ආවා. ශුද්ධාත්මයන් වහන්සේ මේ පොළොවට ආවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් සමග වාසය කරා. දනුත් උන්වහන්සේ වාසය කරනවා. එතකොට මේ වගේ වෙච්ච දේවල්. ඊළඟට අනාගතය ගැන මේ බයිබලයේ එසේකියල් පොතේ, දානියෙල් පොතේ, යෙසායා පොත්වල ඒ වගේම එලිදරා පොතේ කතා කරන දේවල් ඒවා හඳුන්වනවා එස්කැටොලොජි කියලා. ඒ කියන්නේ වෙන්න තියෙන දේවල් ඉස්සරහට දේව ධර්මයේම තමයි හැබැයි වෙන්න තියෙන දේවල්. එතකොට මේ දේවල් සම්බන්ධව එක එක්කෙනාට එක එක දේවල් කියනවා නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ වචනයෙන් අරන් ඒ සිද්ධිය විවිධාකාරයෙන් හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. හරිම විදිහක් තියෙනවා. නමුත් ඒක වෙලා නැති නිසා ඒක තාම වෙලා නැහැ. ඔබට මම කියන එක තේරුණා කියලා මම හිතනවා. ඉතින් වෙලා නැති දේ ගැන ඔබට යම් දේවල් චුට්ටක් වචනට විරුද්ධව නෙමෙයි, වචනට එකඟ වුණත් චුට්ටක් රූපාකාරය අනුව, කාලය අනුව, භාෂාව අනුව චුට්ටක් එහෙන් මෙහෙන් වෙනස් වෙන දේවල් කතා කරන්න පුළුවන්කම තියෙනවා. right? හැබැයි ගැලවීම ගැන ගත්තොත්, බෞද්ධිස්ම ගැන ගත්තොත්, ශුද්ධාත්ම හැදීම ගැන ගත්තොත් ඒ දේවල් වෙලා තියෙන නිසා, සුව කිරීම හාස්කම් වෙලා තියෙන නිසා අපිට ඒ දේවල් ගැන ස්ථිරව යම් දේවල් මේක මෙහෙමයි වෙන්නේ කියලා කතා කරන්න පුළුවන්. බෞද්ධිස්ම කියන්නේ මේකයි කියලා අපිට උගන්වන්න පුළුවන්. නමුත් ඉස්සරහට වෙන්න තියෙන දේ තාම වෙලා නැහැ. නමුත් ඒක දේව වචනේ තියෙන අනිවාර්යෙන් වෙන දෙයක්. හැබැයි වෙලා නැති නිසා මනුෂ්‍යයන්ට ඒ ගැන විවිධ අදහස් දැරීමේ හැකියාවක් තියෙනවා. right? ඉතින් මතක තියාගන්න අපි යමු ඉස්සරහට උන්වහන්සේගේ වචනෙන් ගැලවීම කියන්නේ මොකක්ද? සදාකාල ජීවනය අපි ලැබුවයි කියන එක කොහොමද ස්ථිර කරගන්නේ? කියන මේ දෙක අපි උන්වහන්සේගේ වචනෙන් ස්ථිර කරගමු. right? මම ගොඩක් බයිබල් පදවලට යනවා. ඒ නිසා මම එක බයිබල් පදයක් තුල වැඩි වෙලා කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මේවා සාමාන්‍යයෙන් දන්න බයිබල් පද. අපි යමු ක්‍රියා පොතට. ක්‍රියා 4 වෙනි පරිච්ඡේදයේ අපි යමු 12 වෙනි පදයට. එතන කියනවා ඉස්සෙල්ලාම කොහෙද ගැලවීම තියෙන්නේ? වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. මක් නිසාද? අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය. right? එතකොට එතන කියනවා වෙන කිසි කෙනෙකු තුල ගැලවීම නැහැ. පළමුවෙන් වෙන කිසි නමක් නැහැ ස්වර්ගයෙන් යට. අපි ඉන්නේ ස්වර්ගයෙන් යට මේ පොළවේ නේද? ඉතින් මේ තැන අපිට වෙන නමක් නැහැ ගැලවීම ලබන්න ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අරුණම. right? මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන නාමයක් ස්වර්ගයට නැහැ. ස්වර්ගේ පිළිගන්න වෙන කිසි නමක් නැහැ. right? එතකොට ඒ නිසා පළමුව මතක තියාගන්න එක නමයි. අපි ගායනා කරන්නේ ඇත්තේ එක නාමයයි මා දිවිපුරා කියලා නේද? right? ඉතින් ඒ වගේ එක නමයි තියෙන්නේ ගැලවීම ලබන්න. ඒ තමයි නාසරයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. උන්වහන්සේ තුලින් පමණයි ගැලවීම ලබන්න පුළුවන්. උන්වහන්සේ කිව්වා සත්‍යද ජීවනයේද මාර්ගයේද මමයි, මා කෙරෙන් මිස පියාණන් වහන්සේට වෙන කිසි මාර්ගයක් නැහැ කියලා. ආමෙන්. හාලෙලූයා. ඒ නිසා පළමු කොට ගැලවීම උන්වහන්සේගෙන් විතරයි. ඊළඟට කවුද මේ ගැලවීම දෙන්නේ? අපි යමු මතෙව් පොතට. right? මතෙව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ මතෙව් 19 අපි බලමු 25 වෙනි 26 වෙනි පද. 19 25 ඇත්තටම අපි කියවනවා. එතන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අතුරු වෙන එක ගැන විශ්වාස කතා කරනවා. ඔටුවෙකුට
ඉදිකට සුදුරෙන් යන්න පුළුවන් ඒ කතාව මම ඔබට උගන්වලා තියෙනවා මීට කලින්. ඒ වගේ බැරෑරුම් අමාරු දෙයක් කියලා උන්වහන්සේ කතා කරනවා. එතකොට ගෝලයෝ 25 කියනවා ගෝලයෝ ඒ අසා ඊතා විෂමපත්ව එසේ විනම් ගැලවෙන්න පුළුවන් කාටදයි කීවෝය. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලමින් ඒක මිනිස්යන්ට නම් නොපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ල පුළුවනයි කීසේක. හාලෙලූයා. එතකොට දෙවියන් වහන්සේට සියල්ල පුළුවන්. මිනිස්යන්ට බැහැ ගලවන්න. දෙවියන් වහන්සේට තමයි ගැලවීම දෙන්න පුළුවන්. බයිබලයේ අඳුනන පරණ කිවිසුම උන්වහන්සේ ගැලවීමේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. එතකොට ගැලවීම දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ගැලවීම ලබන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. right. අපි දන්නවා 1 යොහාන් 1:12 කියනවා. යම් පමණ දෙනෙක් උන්වහන්සේගේ නාමය පිළිගන්නවද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නවද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්නා කියලා. එතකොට ඔබ තවත් සැක සංකා තියාගන්න එපා. ඔබ උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහනවද? උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවද? ඔබ දේව දරුවෙක්. ආයතනින් සැක තියාගන්න එපා පොඩ්ඩක්වත්. මේ අපි අද කතා කරන කාරණාවල් ගැලවීම ගැන සදාකාල ජීවනයේ තියනවද නැද්ද කියන එක ගැන අද මම ඔබට හොඳ අත්විවරමක් දෙනවා උන්වහන්සේගේ වචනයෙන්. ඊට පස්සේ ඔබයි කවදාවත් හෙලවෙන්න බෑ. හාලෙලූයා. එතකොට ඊළඟට උන්වහන්සේගේ වචනේ කියනවා අපිට හේබ්‍රෙව් 7:25 හේබ්‍රෙව් 7:25ට අපි යමු. මම අද ගොඩක් බයිබල් පද ඔයගොල්ලොත් එක්ක බලනවා. ටිකක් ඉක්මනට මම බලාගෙන අපිට වෙලාවත් ඉතුරු කරගන්න ඕන හන්ද හේබ්‍රෙව් එතන කතා කරන උන්වහන්සේ අපේ උත්තම පූජකයා වෙලා ඉන්නේ කොහොමද කියලා 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ උන්වහන්සේ කරුණ කරගෙන දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නන් උදෙසා මදහත්කාරකම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුවම ජීවත් වන හේයින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්නට උන්වහන්සේට පුළුවන්. අපේ ගැලවීම ගැන මදහත්කාරකම් කරන මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි දැන් අපේ උත්තම පූජකයා. උන්වහන්සේ සදාකාලයටම ජීවත් වෙන නිසා දැනටම අපේ ජීවිතයේ කෙලවර දක්වාම අපිත් එක්ක ඉඳලා අපව ගලවන්න උන්වහන්සේට පුළුවන් කියන එක එතන කියනවා. හාලෙලූයා. ඒ නිසා බලන්න උන්වහන්සේ කාලයකට ඉන්න බෑන පූජකෙක් නෙමෙයි. කාලයක් ඉඳලා තඳුරෙන් පහ වෙන්න යන පූජකෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ සදාකාලයටම ඉන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ. අපි වෙනුවෙන් උන්වහන්සේ පූජකකම් කරනවා. අපේ අවසානය දක්වාම කෙනෙක්ගේ උපතින්දලා මරණය දක්වාම පූජකකම් කරන්න, මදහත්කාරකම් කරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඊළඟට අපි ඉක්මනට යමු ක්‍රියා දෙවනි පරිච්ඡේදයට. කට්ටිය බලන්නද අද මට කොහේ හරි යන්න හදිසියක් වෙලාවක්ද කියලා නේද? right? ටික ඉක්මනට අපි බලාගෙන අපිට බයිබල් පද ගොඩක් බලන්න තියෙනවා. ක්‍රියා 2:38. එතන කියනවා පේත්‍රුස් මේ මිනිසයන් දේශනාව ඇහුවාම ක්‍රිස්තුස් වහන්සේ ගැන ගැලවීම ගැන මොනවද කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ අහනවා. පේත්‍රුස් කියනවා පේත්‍රුස් නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබාපල්ලා. එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්න හොය. කියලා ඔහොම දිගටම කතා කරගෙන යනවා. එතකොට මොනවද පළවෙනි දේ? පසුතැවිලි වෙන්න ඕන, පව්කමාව පිණිස විශ්වාස කියන පිළිහි අදහන්න ඕන, බෞතිස්ම ලබන්න ඕන. ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි එන්න යනවා. right? මේ පිළිවෙලවල් අපි ඉගෙන තියෙන චූට්ටක් බෞතිස්මයට කලින් ශුද්ධාත්මය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිළිවෙල මේකයි. right? එතකොට ඔබ මේ කාරණාවල් කරලා දෙනවා නම් ඔබ ස්ථිර වෙන්න නෑ උන්වහන්සේ ගැලවීම තුළ මම ස්ථිරයි කියන එක. තවත් සැක සංකා තියාගන්න එපා. හාලෙලූයා. ඊළඟට අපි යමු තීතස් පොතට. තීතස් 3 වෙනි පරිච්ඡේදයේ. හාලෙලූයා. අපි යමු තීතස් පොතට. තීතස් බයිබලයේ ටිකක් අන්තිමට වෙන්න වගේ තියෙන පොතක්. තිමෝති පොතට පස්සේ තීතස් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. එතන කියනවා අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක.
ගලවන්න යනවා නෙමෙයි, ගලවලා ඉවරයි. ගැලවූ සේක. කොහොමද ඒක කරේ? අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවල් නිසා නෙමෙයි. තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූ සේක. හාලෙලූයා. උන්වහන්සේගේ ක්‍රියාව, උන්වහන්සේගේ දයාව අනුව ඒකයි අපිට පාරට්ටු කරගන්න බැරි. ඒක උන්වහන්සේගේ වචනේ කියනවා එපීස පොතේ චුට්ටක් හිතෙන් තියමු. එපීස 2:8 වෙනි පදය. right. එතන කියනවා මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. මං කරපු හොඳකම නිසා, මම තව කෙනෙක්ට වඩා හොඳ දේවල් කරලා තියෙන නිසා නෙමෙයි මම ගැලවීම ලබන්න යන්නේ. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. right? උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරපු නිසා ඒ අනුග්‍රහයෙන් අපි ගැලවීම ලබලා ඉන්නවා. හාලෙලූයා. එතකොට පාරට්ටු කරගන්න බෑ. ඔබට, මට, අපි ඔක්කොටම තියෙන ගැලවීම උන්වහන්සේගේ කරුණාව, දයාව අනුව, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අනුව, අනුග්‍රහයෙන්. ඒ නිසා අපිට පාරට්ටු කරගන්න බෑ. මොකද මේක අපේ දෙයක් නෙමෙයි. අපිට හම්බුණ දීමනාවක් නිසා. හාලෙලූයා. එතකොට අන්‍ය ආකාරයෙන් අපි ගැලවීම ලබන්නේ ඇදහිල්ල කරන කොටගෙන අනුග්‍රහයෙන්. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන. අපි යමු රෝම පොතට. රෝම 10 වෙනි පරිච්ඡේදයට. අද බයිබල් පෙරලන්න තියෙනවා ගොඩක්. ඉතින් ඉක්මනට පෙරලමු. පෙරලන්න ඔබට ඉක්මනට බැරි නම් ලියා ගන්න. දේශනාව ඉවර වෙලා ඔබට පුළුවන් ආපහු හිමීට ඒ පද ටික බලන්න. ඒ වගේම අපි YouTube එකේ කරන හන්ද ඔබට දේශනාව ආපහු බලන්න හැකියාවක් තියෙනවා. හාලෙලූයා. හොඳයි. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. එතන කියනවා කුමක් හේින්ද ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටු බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය. හාලෙලූයා. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අපි ප්‍රකාශ කරනවා නම් අපි හිතෙන් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරනකොට හරි දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටු බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය. 10 වෙනි පදය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහන්නේය, ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලැජ්ජාවට නොපැමිණෙන්නේ යයි ලියවිල්ල කියන්නේය. right. hallelujah. බලන්න අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරලා වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අපේ ජීවිතේ උන්වහන්සේ පිළිගත්තාම මොකද කියන්නේ? දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේද ජීවමානව ඉන්නවයි කියලා අපි සිතින් අදහනකොට අපි ගලවනු ලබලා තියෙනවා උන්වහන්සේ. හාලෙලූයා. මම දන්නවා ඔබ හැම කෙනෙක් මේ කාරණාවල් විශ්වාස කරනවා. මේ දේවල් අපව හොඳින් කියවලා බලලා, හිමින් කියවලා බලලා ඔබ ඒවා තුල ස්ථිර වෙන්න. මේ අතිවාර මේ ගල් වගේ මේ හැම බයිබල් පදයක් දාලා ඒ තුල ශවිමත් ඔබ ක්‍රිස්තියානි ජීවිතේ ගොඩනගා ගන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා. අපි යමු 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයට. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදය. එතන කතා කරනවා තව අපි හිතෙන් අපි විශ්වාස කරන්න දැනගන්න ඕන කාරණාවල් කීපයක් ගැන. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා. ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දෙමි. එනම් ලියවිලි ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත්, උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට 3 වෙනිදා උන්වහන්සේ නැගිටුණු ලැබූ බවත්, කේපස්ටද පසුව 12 දෙනාටද පෙනුණු බවත්, ඉන්පසු උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ට පෙනුණුසේක. ඔවුන්ගෙන් සමහරු වැඩි දෙනා මේ දක්වා සිටිති. සමහරු සතපුණෝය. ඔහොම දිගටම කතා කරගෙන යනවා. right? එතකොට මතක තියාගන්න උන්වහන්සේ අපේ පව් නිසා මැරුණා කියන එක, උන්වහන්සේ තැන්පත් කරා කියන එක, උන්වහන්සේ 3 වෙනිදා මලවුන්ගෙන් නැගිටුණා කියන එක විශ්වාස කරන එක අපි අවශ්‍යයි. මේක අපි මලවුන්ගෙන් නැගිට්ටා කියලා අපි දන්නේ කොහොමද? අද උන්වහන්සේ අපේ ජීවිතේ යම් දෙයක් කරපු නිසා.
මගේ ජීවිතයේ උන්වහන්සේ යම් දෙයක් කරපු නිසා, ඔබේ ජීවිතයේ උන්වහන්සේ යම් දෙයක් කරපු නිසා, ඒ මලවුන්ගේ නැගිට යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ යමක් කරපු නිසායි ඔබ උන්වහන්සේ කෙරෙහි අදහන්නේ. ආමේන්. හාලෙලූයා. ඒ නිසා මේ ගැලවීම තුර ඔබ ස්ථීර වෙන්න. ඔබ දන්නවද උන්වහන්සේ මෙච්චර අපිට ගැලවීම ගැන කතා කරලා ඒ වගේම උන්වහන්සේ අපිට ඇඩ්වාන්ස් එකකුත් දීලා තියෙනවා. අපි බලමු මොකක්ද ඒ කියලා. එපීස 1:13. right. එපීස 1:13 වෙනි පදය. මම 12 වෙනි පදේ පොඩ්ඩක් කියවන්නම්. එසේ වුණේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස උන්වහන්සේ තුල නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස අපේ උරුමයේ අත්තිකාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රා කරනු ලැබුවෝය. උන්වහන්සේ කියනවා අත්තිවාරමක්. මේ අපිට හම්බෙලා තියෙන ශුද්ධාත්මයන් වහන්සේ අත්තිවාරමක්. අත්තිකාරමක් සමාන අත්තිකාරමක්. අත්තිකාරම් මුදලක් කියන්නේ අන්න ඒ වගේ. ඇඩ්වාන්ස් එකක්. සිංහලෙන් කියන්නේ ඇඩ්වාන්ස් කියලා නේද? අත්තිකාරමක්. ඇඩ්වාන්ස් එකක් අපි දෙනකොට කෙනෙක්ගේ මොනවා හරි ගත්ත කියලා ඒ කෙනෙක් අනිවාර්යෙන් ගන්නවයි කියන එක ස්ථිර කරන් තමයි අපි ඇඩ්වාන්ස් එකක් දෙන්නේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ අපේ උන්වහන්සේලා අපව මුද්‍රා කරලා උන්වහන්සේගේ ගැලවීමට සදාකාල ජීවනට මේකට අපිව ලෑස්ති කරයි කියනදී අපිට දුන්න අත්තිකාරම තමයි ශුද්ධාත්මයන් වහන්සේ. හාලෙලූයා. එතකොට මේ තුල ඔබ ඔබගේ ගැලවීම ස්ථිර කරගන්න උන්වහන්සේ තුල. right? ඒ වගේම ඊළඟට ඔබ දැනගන්න ඕන කාරණාව තමයි සදාකාල ජීවනය කියන එක. සදාකාල ජීවනය ඔබ ලබන්න යනවද දැන් ලබලාද කියන එක. ආමේන්. උන්වහන්සේගේ වචනේ අපිට පැහැදිලිව කතා කරනවා අපි මේ සදාකාල ජීවනයට ඇතුළු වෙලා නැත්තම් උරුමය ලබලා අපි ඒ තුල ගමන් කරනවා කියන එක. අපි යමු 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයට. 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයට. හාලෙලූයා. එතන කියනවා 11 වෙනි පදේ. 1 යොහාන් 5:11 ඉඳලා මම ඉක්මනට කියවන්නම්. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. මෙතන කතා කරනවා ඊට කලින් පදවල ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නාට තමා තුලම සාක්ෂියක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. දෙන්න යනවා නෙමෙයි, දීලා ඉවරයි, දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුල තිබේ. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. පුත්‍රයා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. අද ඔබගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. එහෙනම් ඔබට සදාකාල ජීවනය තියෙනවා කියන එක තමයි මේ පදේ කතා කරන්නේ. හාලෙලූයා. අපි ඉක්මනට යමු යොහාන් පොතට. යොහාන් 3 වෙනි පරිච්ඡේදයට. යොහාන් 3 වෙනි පරිච්ඡේදයට. මේක ඔබ හොඳටම දන්න පදයක්. ඔබ මම හිතන්නේ ගැලවීම ලබනකොටම අහව පදයක්. යොහාන් 3:16. හැබැයි අපි 15ත් බලන්න යනවාද? right? යොහාන් 3:15. සදාකාල ජීවනය ලබන පිණිස ඔසුණු ලබන්ට ඕනෑයයි කීසේක. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දිනතරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දිනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. හාලෙලූයා. බලන්න උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඒකජාතක පුත්‍රයා දෙන්න තරම් ලෝකෙට ප්‍රේම කරා. ඊට පස්සෙත් උන්වහන්සේ උඩ කාරණාවල් වගේ කතා කරලා කියනවා හැම දිනම සදාකාල ජීවනය ලබන පිණිස මනුෂ්‍ය පුත්‍රයාව සෝන් ලබන්න ඕනේ කියන එක. ඉතින් උන්වහන්සේ එසවුවා එදා කුරුස ගහේ ක්‍රිස්තුස් වහන්සේව. ඉතින් ඒ නිසා අපි විනාශ වෙන්නේ නැතුව සදාකාල ජීවනය ලබා ගන්න අපිට හැකියාව දෙනවා. අද ක්‍රිස්තුස් වහන්සේ පොළොවට ඇවිල්ලා ඉවරයි. උන්වහන්සේ කුරුසිය අපි වෙනුවෙන් මේ ගිහිල්ලා ඉවරයි. උන්වහන්සේ නැවත ස්වර්ගයටත් අපි වෙනුවෙන් ගිහිල්ලා ඉවරයි. අද උන්වහන්සේ අප සමග ජීවත් වෙනවා. මේ කාරණේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඉෂ්ට කරලා තියෙනවා. අපි මෙහෙම යමු යොහාන් 10 වෙනි පරිච්ඡේදයට. යොහාන් 10 වෙනි පරිච්ඡේදය. ඒකේ
28 වෙනි පදය අපි චුට්ටක් බලමු. එතන කියනවා උන්වහන්සේ පස්සේ එන උන්වහන්සේගේ හඬාගෙන බැටළුවන් ගැන කතා කරලා කියනවා මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවන්නෝය. උන්වහන්සේගේ හඬ අහලා උන්වහන්සේගේ පිටිපස්සේ එන බැටළුවෙක් නම් ඔබ. උන්වහන්සේ කියනවා මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔවුන් කිසි කලෙකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. පියාණන් වහන්සේ වෙත් අතින් ඔවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. මමද පියාණන් වහන්සේ දෙක තැනත් ආයි කීසේක. right? උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ අතින් උදුර ගන්න කාටවත් බෑ. right? උන්වහන්සේගේ අතින් ඒව ගන්න කාටවත් බෑ. උන්වහන්සේට සදාකාල ජීවනය දෙනවා කියලා. අපි ඉක්මනට යමු යොහාන් 5 වෙනි පරිච්ඡේදයට. යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. 5:24. එතන කියනවා සබවක් නුඹලාට කියමි මාගේ වචනය අසා මා එව් තැනන් වහන්සේ අදහා ගන්නාට සදාකාල ජීවනයේ තිබේ. ඔහු විනිශ්චයට පත් නොව මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටී. හලෙලූයා. පැමිණ සිටී. පැමිණෙන් යනවා නෙමෙයි. උන්වහන්සේ කෙරෙහි අදහනවා නම් ඔබ සදාකාල ජීවනය ලබාගෙන ඉවරයි. හලෙලූයා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබට ඒක නැති කරගන්න බෑ කියලා. ඔබ මේ පොළවේ ඉන්නකම් නැති කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. හැබැයි ඔබ දැනට උන්වහන්සේගේ සදාකාල ජීවනය ලබාගෙන ඉවරයි කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. තව ඔබට පුළුවන් නම් ලියා ගන්න මතෙව් 25:46 රෝම 6:23 කියනවා පාපයේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි කියලා. මේක අපි හොඳට දන්න පදයක්. ඉතින් අපේ පාපයේ කුලිය මරණයම තිබුණා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල දැන් සදාකාල ජීවනය අපිට තියෙනවා. හාලෙලූයා. ඉතින් ඒ නිසා ආයේ මේ ගැන ඔබ කල්පනා කරන්න එපා. තව එක පදයක් බලමු යොහාන් 6:40. අපි යොහාන් පොතේ ඉන්න හන්දා. යොහාන් 6:40 අපි චුට්ටක් බලමු ඉක්මනට. මක්නිසාද මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නම් පුත්‍රයාණන් බලා ඔහු කෙරෙහි අදහා ගන්නා වූ සෑම දිනම සදාකාල ජීවනය ලැබීමය. මමද අන්තිම දවසේදී ඔහු නැගිටවන්නේ මේ කීසේක. හාලෙලූයා. බලන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? පුත්‍රයාණන්ව බලලා ඔහු කෙරෙහි අදහන හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබන එක. මම ද අන්තිම දවසේදී කෙනාව අදහනවා. ඔබ කී දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහනවද? ඔබ දැන් සදාකාල ජීවනය ලබලා තියෙනවා. හාලෙලූයා. මට තව ඕන තරම් මේ ගැන කියන්න බයිබල් පද තියෙනවා. නමුත් අපි කාලය ඉතුරු කරගමු. අපි තව එක බයිබල් පදයක් බලමු. 1 තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදය. ඉක්මනට යමු එතෙන්ට. 1 තෙසලෝනික. හාලෙලූයා. 5 වෙනි පරිච්ඡේදය. මෙතන උන්වහන්සේ 4 වෙනි පරිච්ඡේදයේ 13 නම් කතා කරනවා ඔසවා ගැනීම ගැන. ඊට පස්සේ තව කාරණාවල් කතා කරලා උන්වහන්සේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ උන්වහන්සේ කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ගැලවීම ලබා ගැනීමට අප නියම කළසේක. මේ ලෝකයට උන්වහන්සේගේ උදහසේ පැය ආසන්න වෙලා තියෙනවා. උන්වහන්සේගේ වචනේ කිව්වා එළිදරව් පොතේ මදන පිලදෙල්පියා සභාවට නුඹ මාගේ වචනය ආරක්ෂා කරපු නිසා ඒ පරීක්ෂාවේ පැයෙන් නැත්නම් උදහසේ පැයෙන් උන්වහන්සේ ගලවනවා කියලා කියන ඒ අය ඒ සභාව. ඒ තමයි උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන සභාව. ඒතකොට බලන්න මෙතන කියනවා උන්වහන්සේගේ උදහසට නෙමෙයි ගැලවීමට උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා. ඊට උඩින් පදවල කතා කරනවා උන්වහන්සේගේ දවස සොරෙක් වගේ එනවා. නමුත් ඒක හොරෙක් වගේ එන්න නුඹලා අන්ධකාරයේ ඉන්න අය නෙමෙයි කියලා කියනවා. 4 වෙනි පදේ. නමුත් සහෝදරයනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්නට නුඹලා අන්ධකාරයේ සිටින්නෝ නොවේති. කුමක් හේඳ නුඹලා සියල්ලෝ ආලෝකයේ දවාලේද පුත්‍රයෝය. අපි අන්ධකාරයටවත් රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව. right? එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන මත් නොවී සිටමු කියලා කියනවා. උන්වහන්සේ කියනවා අපි අයිති නැහැ මේ අන්ධකාරයට. අපි එහෙම උන්වහන්සේගේ පැමිණීම හොරෙක් කෙනා වගේ අපි වෙතට එන්න
අපි අන්ධකාරයේ දරුවෝ නෙමෙයි. එකෙන් අදහස් වෙන්නේ නැහැ උන්වහන්සේ එන්න යන දවස පැය ඔබට කියන්න යනවා කියලා. මොකද උන්වහන්සේ පැහැදිලිව කිව්වා ඒක උන්වහන්සේ දන්නේත් නැහැ. පියාණන් වහන්සේ විතරයි දන්නේ. දේවදූතයෝවත් දන්නේ නැහැ. ඒ වගේම තමයි උන්වහන්සේ එන්නේ සොරෙක් වගේ. සොරෙක් වගේ එනවා නම් වෙලාව කියලා එනවා වෙන්න බෑ. අපි ඉස්සර කතා කරලා තිනවා මේ ගැන. right? ඉතින් ඒ නිසා ඒ දවස පැය අපි දන්නේ නැහැ. නමුත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඉන්නකොට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ආත්මය වාසය කරන මාලිගාව ලෙස ඔබ ජීවත් වෙනකොට ඔබව සූදානම් කරනවා උන්වහන්සේගේ පැමිණීමට. හාලෙලූයා. ඔබ තුල ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේමයි. එන්නේ ක්‍රිස්තුස් වහන්සේමයි. මම දවසක් මේ ගැන කතා කරා. එහෙනම් ඔබ පුදුම වෙන්න දෙයක් නැහැ ඒ ගැන. උන්වහන්සේ දවස පැය ඔබට කියන එකක් නැහැ. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ යන පිණිස ඔබව සූදානම් කරන්න යනවා. මගේ පණිවිඩය මේක අද දවසේ ඔබට. ඔබගේ ගැලවීම ගැලවීම තුල ඔබ 100% ස්ථිරයි නම් ඔබ දැනට සදාකාල ජීවනය ලබලා තියෙනවා කියන එක ඔබට 100% ස්ථිරයි නම් එහෙනම් ඔබට ඔසවා ගැනීම මග හැරෙන්න විදිහක් නෑ මගේ සහෝදරයා සහෝදරිය. ඔබ මේ තුල ගමන් කරගෙන යනවා නම් උන්වහන්සේගේ වචනය තුල. ඒ කියන්නේ මේ වචනේ තියෙන දේවල් ඔබ අතින් කඩ වෙන්නේ නැහැ නෙමෙයි. ඔබ අතින් වැරදෙන්න පුළුවන්. ඔබ පරීක්ෂාවට වැටෙන්න පුළුවන් යම් අවස්ථාවල. නමුත් ඔබ උන්වහන්සේ තුල නැවත නැගිටලා පසුතැවිලි වෙලා ඔබ ක්‍රිස්තුස් වහන්සේ කැමැත්ත ලෙස උන්වහන්සේගේ ලේන් පවිත්‍ර වෙලා මේ ගමන අත්නොහැර දිගටම ඉදිරියට යනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේව අත්හරින්නේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. උන්වහන්සේගේ ඔසවා ගැනීම දවසේදී උන්වහන්සේ එහෙමනම් ඔබව අත්හරින්නේ යන්නේ නැහැ. නමුත් ඔබ ස්ථිර වෙන්න ඔබගේ මේ වචන පාවිච්චි කරලා තව බයිබලයේ ගොඩාක් තියෙනවා. ඔබ ස්ථිර වෙන්න ගැලවීම තුල ස්ථිර වෙන්න සදාකාල ජීවනය තුල ඔබට ඔසවා ගැනීම මගේ හැරෙන්න යන්නේ නැහැ. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මහිමය වේවා. ගෞරව වේවා. අපි යාඥා කරමු මේ වෙලාවේ ස්වාමින් වහන්සේට අපට කරුණාව දෙන්න ස්වාමිනී ස්ථිර වෙන්න අපට කරුණාව දෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ඔසවා ගැනීම මත්නහැර අත්හැරගන්නේ නැතුව ඉන්න අපිට කරුණාව දෙන්න කියලා අපි යාඥා කරමු. ඒ වගේම මේ ගැලවීම සදාකාල ජීවනය ඔබ දැනටමත් ලබාගෙන තියෙන දේ තුල ස්ථිර කරන්න කියලා අපි යාඥා කරමු. හාලෙලූයා. ස්වාමීනි අපි ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ අප සමග ඉන්න අපගේ දෙවියන් වහන්සේ නිසා ස්වාමීනි. මේ මොහොතේ ස්වාමීනි මේ හැම කෙනෙක් මම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ කිසි කෙනෙක් අහම්බෙන් මේ වචනය අහන්න රැස් කරේ නැහැ ස්වාමීනි. ඒ ඔබ වහන්සේගේ මුළු කැමැත්ත නම් ඔවුන් ගැලවීම ලබන එක සදාකාල ජීවනය ලබන එක අන්තිම දවසේදී නැගිටුම් ලබන එක කියලා ඔබ වහන්සේ කිව්වා ස්වාමීනි. ඒ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ ගැලවීම ඒ සදාකාල ජීවනය ඔබ වහන්සේ තව ඔවුන් දෙලිදරව් කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීනි මේ හැම කෙනෙක් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ස්වාමීනි මේ හැම කෙනෙක් තුලින් ඔබ වහන්සේගේ නාමය මහිමයට ගෞරවයට පත්වන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන්නට ස්වාමීනි. මේ මොහොතේද ඔබ වහන්සේගේ හදවත ස්පර්ශ කරන්නට කියලා මම යාඥා කරනවා ස්වාමීනි. ඔබගේ ආත්මය, ප්‍රාණය, ශරීරය ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට ඔබ වහන්සේගේ ඊමේදී ඒ සියල්ල නිදොස්ව තිබෙන පිණිස ඔබ වහන්සේ මොහොත තුළ ක්‍රියා කරන නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඒ ආලේපයම ඔවුන්ට උගන්වන නිසා ස්තුති කරනවා ස්වාමීනි. දැන් ඔබ වහන්සේ අයව ස්පර්ශ කරන්නට කියලා මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. සියලු ගෞරවය මහිමය අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. හාලෙලූයා. ආමෙන්. ආමෙන්. හොඳයි අපි මේ මොහොතේ උන්වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකමට අපි සහභාගී වෙමු. ඔබ උන්වහන්සේට විරුද්ධව ඔබ අතින් යම් වැරද්දක් වුණා නම් ඔබගේ සිතුවිලි වලින්, අදහස්, ආකල්ප වලින්, වචනෙන්, ක්‍රියාවලින් යම් වැරද්දක් වුණා නම් මේ වෙලාව ඔබ පසුතැවිලි වෙන්න, ඔබ සූදානම් වෙන්න උන්වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකම් දරන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමීනි අපි වහන්සේට සියලු ගෞරවය මහිමය දෙනවා ස්වාමීනි. ස්තුති කරනවා ස්වාමීනි. මේ හැම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. දැන් ස්වාමීනි ඔබ වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුළ ඉඳමින් ඔවුන්ගේ වරද හඟවා දෙන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා. ඔවුන් ස්වාමීනි ගැන පසුතැවිලිව, අවංකව පසුතැවිලිව ඔබ වහන්සේට කියා දෙන මොහොතේ ඔවුන් පවිත්‍ර කරන්න ඔබ වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨ වෙන්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. දැන් ඔබ වහන්සේගේ ලේන් අපි කෙනෙක්ව පවිත්‍ර කරන්න ස්වාමීනි. ඒ හැම වැරදි සිතුවිලි, වචන, ක්‍රියාවල් ගැන අපට සමා වෙන්න ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ඔබ වහන්සේගේම ලේන් පවිත්‍ර කරන්න.
ඔබ වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකමට සහභාගී වෙන පිණිස ඒ ලේන් අපට ලැබෙන සුසුකම නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ඒ ඔබ වහන්සේගේ කරුණාව දයාව නිසා ස්තුති කරනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. අද උන්වහන්සේදා පවදින ලැබුවා වූ රාත්‍රියේ රොටි රැගෙන ස්තුති කොට කඩා උන්වහන්සේ කව මේ නුඹලා උදෙසා කැඩෙන්නා වූ මාගේ ශරීරයයි කියලා. ස්වාමීනි ඔබ වහන්සේ අපගේ අයතුකම ඒ දඬුවම ඔබ වහන්සේ පිට ගනිමින් ඔබ වහන්සේගේ ශරීරය අප වෙනුවෙන් කැඩෙන්න ඉරෙන්න සැලසුව නිසා ස්තුතියි ස්වාමීනි. දැන් ඔබ වහන්සේගේ ඒ ශරීරය සංකේතවත් කරන මේ රොටියට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. ඒට සහභාගී වෙන මොහොතේ ඔබ වහන්සේ සමග අපට තිබෙන සහභාගීත්වය නිසා ස්තුති කරනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. එවැගේම උන්වහන්සේ එදා රාත්‍රියේ කෑමෙන් පසු කුසලානක් රැගෙන උන්වහන්සේ කව මේ නුඹලා උදෙසා වගුරුවන මාගේ අලුත් ගිවිසුමේ ලෙයයි කියලා. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. අපගේ පාපය ශාපය සම්පූර්ණයෙන් ගෙවා දවමින් ඔබ වහන්සේ වැගිරුවා වූ ඒ ලෙය නිසා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීනි ඒ ලෙය සංකේතවත් කරන්නා වූ මේ පානයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. මේ ඔබ වහන්සේ අප සමග කළා වූ අලුත් ගිවිසුම ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඒ ගිවිසුම තුළ අපට තිබෙන සදාකාලික ජයග්‍රහණය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. දැන් ඔබ වහන්සේ මේ පානයට ආශිර්වාද කරන්න ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. අපි ආඥා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේට සිළු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. මේ මොහොතේ ස්වාමීනි අපි හැම කෙනෙක් නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. විශේෂයෙන් මේ කාලය තුල ස්වාමීනි ඔබ වහන්සේ අපට සපයමින් අප ගැන බලමින් අපව ආරක්ෂා කරමින් නිරෝගීව තබමින් ගෙන යන ගමන ගැන ස්තුතිවන්ත වෙනවා. සියලු ගෞරවය අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි මේ හැම කෙනෙක් ඔබ වහන්සේ විශේෂ කැමැත්තක් සැලැස්මක් ඇතුව කැඳෙව නිසා ස්තුතියි ස්වාමීනි. ඒ මුළු කැමැත්ත ඔවුන්ගේ ජීවිතවල ඔබ වහන්සේ ඉෂ්ට කරන්නට කියලා අපි ආඥා කරනවා. මේ ශ්‍රී ලංකා දේශය අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි ඒට මේ දේශයට ආශිර්වාද කරන්න ඒ සමග ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය තබන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ මුළු කැමැත්ත මේ දේශයට ඉහළින් ඉෂ්ට කරන්න ස්වාමීනි. මේ දේශයට ස්වාමීනි එවිත් තිබෙන මේ වසංගතය මේ දේශයෙන් ඉවත් වන පිණිස ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය සෝය නිදහස් කරන්නට කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ සිතේ තිබෙනා වූ ඒ ඔබ වහන්සේගේ ඊශ්‍රායල් දේශයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි ඒ දේශය තුල යෙරුසලම තුල ඔබ වහන්සේගේ සෙනඟ තුල ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉෂ්ට කරන්නට කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි මේ අය ඔබ වහන්සේ වෙනුවෙන් සූදානම් කරගත්තා වූ හැම දීමනාවක් අපි මේ මොහොතේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ පිළිගෙන ඔබ වහන්සේ උන්ට නැවත ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වචනය පරිදි ඔබ වහන්සේගේ ස්වර්ගයේ කවුළු ඉවරකොට ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ස්වාමීනි අපි සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. දැන් පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයද ශුද්ධාත්මයන් වහන්සේගේ වාසය කිරීමද සදාකාලයටත් ඔබ හැම කෙනෙක් සමග වේවායි කියලා අපි ආඥා කරනවා. ආමෙන්. ආමෙන්. හalleluya. අද හැම ජීසස් පිටයි.